ගුරුත්වය යටතේ සිරස් චලිතය කියලා මාතෘකාව ලියගන්න. හොඳයි. මෙතනදී පුතේ අපි මම මුලින්ම ඔයාලට කියන්නම් ගුරුත්වය යටතේ කියලා කියන්නේ අපි උදාහරණයකට ගන්න එකක් පෘථිවිය. ඒතර මේ පෘථිවිය කියන එකට ස්කන්ධයක් තියෙනවා. ඒතර අපි ගුරුත්ව ශේෂ්ත්‍රවලදී පුතේ කතා කරනවා ගුරුත්වාකර්ෂණ බලයක් ගැන. පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයක් ගැන අපි ගුරුත්ව ශේෂ්ත්‍ර පාඩමේදී කතා කරනවා. තව ඉස්සරහට තියෙන එක. ඉතින් අපි මේ ගුරුත්වාකර්ෂණ බලය යටතේ ගමන් කරන වස්තු. ඒ කියන්නේ ඔන්න ඔතනදී කතාවක් එනවා බලය කියලා පුතේ. එතකොට බලයක් ඇති වෙනවා නම් අනිවාර්යෙන්ම මෙතන තොරණයක් තියෙනවා. අපි නිව්ටන්ගේ නියම O level කාලේදී ඉගෙනගෙන තියෙනවා. එතකොට බලයක් තියෙනවා නම් එතන පුතේ තොරණයක් තියෙනවා. හරිද? ඔන්න මතක තියාගන්න. බලයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මෙතන තොරණයක් තියෙනවා. හරිනේ. අපි ටික ටික ලියන්න ඕනේ මේක. එතකොට දැන් මම කියනවා ඒ ගුරුත්වාකර්ෂණ බලයක් ගැන කියලා. මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ බලයක් කියලා කියන්නේ? හොඳයි. මෙන්න මේ විදිය. ගුරුත්ව ශේෂ්ත්‍රයක හරිද? මම මේක ඔයාලට ලියන්න දෙනවා. දැන් ලියන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. කැමති නම් මේ ලියාගත්ත කවන්නේ මම අද නෝට් එක ඔයාලට ෆුල් නෝට් එක දෙනවා. ඒ නිසා ඒක ගැන වද වෙන්න ඕනේ නැහැ. ලියන වෙලාවට හරියට ඒක පිළිවෙලට නෝට් එක දාගන්න. ඊට පස්සේ අපි අද ගණනුත් හදනවා. හරි. ගණනුත් හදනවා. හරි. ඒ නිසා මේක අද කම්ප්ලීට් වෙනවා යන. ඒ කියන්නේ සිරස් චලිතය සම්බන්ධ අද ඔයාලා සම්පූර්ණ පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට ආයෙත් මේකේ ගැටලු අමාරු තැන් තියෙන්න විදිහක් නැහැ අදින් පස්සේ. කියන එක තමයි මට මුලින් ඔයාලට මතක් කරන්න ඕනේ. ඒ නිසා මේක හරි අවධානය ඔය ඉන්න ඕනේ. කන බොන දේවල් පන්තිය කරන අතරතුරදී කරන්න එපා. ඒ කියන්නේ තේ බොන්න යන්න එපා. ඒක දේවල් පොඩි කෑම කන්න යන්න එපා. ගෙනලා දෙන ඒවා එහෙම එතන ගේන්න එපා කියන්න. එතකොට ඒව කරන්නේ නැතුව තමයි මෙතන පන්තියේ හරියට කෙලින් ඉන්නේ. මොකද මම කන්නේ බොන්නේත් නැහැ. හරි. ඒ නිසා හරි උනන්දුවෙන් වැඩේ කරගෙන යමු. එහෙම වුණොත් අපිට මේ ගමන අද දවස ගොඩක් සාර්ථක දවසක් බවට පත් කරගන්න අපිට පුළුවන් වෙනවා. දැන් අපි පුතේ කතා කර හිටියේ ගුරුත්වාකර්ෂණ බලය ගැන. මෙන්න මෙහෙමයි මම කියන්නේ. ගුරුත්ව ශේෂ්ත්‍රයක හරිද? ගුරුත්ව ශේෂ්ත්‍රයක බර හැර අනෙකුත් බලයන් නොපවතින අවස්ථාවකදී හරි ගුරුත්ව ශේෂ්ත්‍රයකදී බර හැර ඒ කියන්නේ බර ගුරුත්ව ශේෂ්ත්‍රයක වස්තුවක බර ගුරුත්ව ශේෂ්ත්‍රයක තබන ලද වස්තුවක බර හැර අනිත් බලයන් නොපවතින අවස්ථාවක මොනවද මේ අනිත් බලයන්? ඝර්ෂණ බලය කියන්නේ වායුවෙන් ඇතිවන ඝර්ෂණ බලය. සුලගෙන් ඇතිවන බලය. ඒ වගේ මොනවා හරි බලපෑම් කිසිම දෙයක් නැති වෙලාවට තියෙන්නේ එකම එක බලයයි වස්තුවේ බර පමණයි. ඒ තියෙන වෙලාවට ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා කියලා අපි කියනවා. හරි? ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ බර විතරයි පවතින්නේ. ඉතින් ඒක මෙහෙමයි. දැන් අපි හිතුවොත් එහෙම පෘථිවිය මේ විදිහට තියෙනවා. අපි ඒක පෘථිවිය තියෙන අවස්ථාව අපි දන්නවා ඔය විදිහට තියෙනවා. එතනදී මේ වගේ ස්කන්ධයක් තියෙනවා. මේ ස්කන්ධේ අපි සිම්පල් එම් නම් මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා පහළට mg කියලා. අපි දන්නවා. ඒ කියන්නේ පහළට මෙයාගේ බර ක්‍රියාත්මක වෙනවා මේක පෘථිවිය. මේක පෘථිවිය. හරි? පහළට ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ගුරුත්වාකර්ෂණ බලය. ඉතින් ගුරුත්ව යටතේ චලිතවලදී අපි විශේෂයෙන් ගන්න මෙන්න මේ G කියන එක අපිට විශේෂ වැදගත් දෙයක් වෙනවා. මම කිව්වට ඔයාලට බලයක් ඇති වෙනවා නම් තොරණයක් තියෙනවා කියලා. අන්න ඒ තොරණය තමයි මේ. ඊළඟට මම ආයෙ මතක් කරනවා අපි චලිත සමීකරණ ඉගෙන ගත්තා. චලිත සමීකරණ ගන්න පුළුවන් උනේ පුතේ ඒකාකාර තොරණයෙන් ගමන් කරපු ඒවාට විතරයි. එහෙනම් මෙතන මේ තොරණය ඒකාකාර තොරණයක් කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම
මේ තොරණය අගය සාමාන්‍යයෙන් ජීවල අගය 9.8.1 ms ඍණ 2. ඒක අපි ආසන්න වශයෙන් 10 ms ඍණ 2 වශයෙන් සලකනවා. හරි ජීවල අගය ආසන්න වශයෙන් 10 කියලා අපිට ගණන් හදන්න ලේසි හින්දා අපි මේ අගය දාගන්නවා. එතකොට මේ ගුරුත්වජ ත්වරණය කියලා කියනවා. ගුරුත්වාකර්ෂණ බලය මේකට අපි කියනවා ගුරුත්වජ ත්වරණය කියලා කියනවා. හරි? දැන් අපි බලන්න ඕනේ මේ ත්වරණය කියන එක මොන පැත්තටද තියෙන්නේ? කොහොමද කියන්නේ? වස්තුවක් බලයක් යෙදিলা තියෙනවා නම් අසන්තුලිත බලයක් යෙදিলা තියෙන වෙලාවට බලයේ තියෙන දිශාවට තමයි ඒ කියන්නේ බල සංප්‍රයුක්තයේ පවතින අපි ඉස්සරහට සංප්‍රයුක්ත බල කරමු. තියෙන දිශාවට තමයි ත්වරණය තියෙන්නේ. ඒකට ඒ ත්වරණය දාන්න. අපි ත්වරණ ගැන ඉගෙනනවා. මතකනේ? එතකොට මෙන්න මේ ත්වරණය පහළට තියෙනවා නම් ජීවලගේ ධන විදියට දාන්න ඕනේ. හරි? වස්තුවක් ඉහළ සිට පහළට වැටෙද්දී බලය තියෙන්නේ පහළට. ඒ නිසා ත්වරණය තියෙන්නේ පහළට. අමතක කරන්න එපා මේවා. හොඳට මතක තියාගන්න. වස්තුවක් ඉහළ සිට පහළට වැටෙනවා කියලා කියන්නේ වස්තුවේ බලය තියෙන්නේ පහළට. හරි? වස්තුවක් පහළ සිට ඉහළට විසි කරද්දිත් වස්තුවේ බර ක්‍රියා කරන්නේ පහළට. හරි? මෙතනදී වස්තුව ගමන් කරනවා නම් පහළට ජීවල අගය අපි ආදේශ කරන්න ඕනේ ධන ජී වශයෙන්. වස්තුව ඉහළට විසි කරනවා නම් හරි? පහළට ජී තියෙන්නේ නමුත් වස්තුව ගමන් කරන්නේ ඉහළට. ඒ නිසා අපි ආදේශ කරන්න ඕනේ ඉහළට තියෙනවා නම් අපි ආදේශ කරන්න ඕනේ ඍණ ජී වශයෙන් පුතේ. හොඳින් මතක තියාගන්න. අපි පහළට තියෙන දේවල් ධන ජී විදිහට ඉහළට ගමන් කරද්දී ඍණ ජී විදිහට අපි ආදේශ කරන්න ඕනේ. හරි නේද? ඔන්න ඔය ටික තමයි මුලින්ම ඔයාලට මට දෙන්න තියෙන්නේ. එකක් දාලා ඊට පස්සේ මේක රූප සටහන අපි ඇදගමු. මෙන්න මේ විදිහට ලියා ගන්න. ලියා ගන්න. අවකාශයේ ඇති සෑම වස්තුවක් අවකාශයේ ඇති සෑම වස්තුවක්ම හොඳයි. අවකාශයේ ඇති සෑම වස්තුවක්ම පෘථිවි පෘෂ්ඨයට නැත්නම් පෘථිවි පෘෂ්ඨයේ දෙසට ආකර්ෂණය කරන බලයක් ඇත. ආකර්ෂණය කරන බලයක් ඇත. එය ගුරුත්වාකර්ෂණ බලයයි. එය ගුරුත්වාකර්ෂණ බලයයි. හරි? මෙම ගුරුත්වාකර්ෂණ බලය ඇතිවීමට හේතුව නම් පෘථිවි කේන්ද්‍රයේ දෙසට අරියව ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයයි. පෘථිවි කේන්ද්‍රයේ දෙසට අරියව ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයයි. පුතේ මාතෘකාවක් දාගන්න තව ගුරුත්වජ ත්වරණය කියලා. ගුරුත්වජ ත්වරණය කියලා දාගන්න තව මාතෘකාවක්. අනු මාතෘකාවක් දාගන්න. ගුරුත්වජ ත්වරණය කියලා දාගන්න අනු මාතෘකාවක්. බලන්න ඇතුලේ සිම්පල් G කියලා දාගන්න. සිම්පල් G. පුතේ අපි නෝට් එක දානවා මේ අවසානයේදී. නෝට් එක දානවා අවසානයේදී. පංචාංගය තමයි ඕනේ නේ. රයිට්. අපි නැවත කියන වැටි කියන අවකාශයේ ඇති සෑම වස්තුවක්ම පෘථිවි පෘෂ්ඨයේ දෙසට ආකර්ෂණ බලයක් ඇත. ඒ ගුරුත්වාකර්ෂණ බලයයි. මෙම ගුරුත්වාකර්ෂණ බලය ඇතිවීමට හේතුව නම් පෘථිවි කේන්ද්‍රයේ දෙසට අරියව ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. අරියව ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය. හරි නේද පුතේ? හොඳයි. ඒ ටික ලියාගන්න. අපි ඊළඟට කිව්වා ගුරුත්වජ ත්වරණය කියලා මාතෘකාවක්. පොඩි අනු මාතෘකාවක් ලියා ගන්නට කියලා. ඒකෙදී ඉදිරියෙන් සිම්පල් G වරහන් ඇතුලේ දාගන්න පුතේ. හරි? ඊළඟට අපි ලියමු වගන්තියක්. මෙන්න මෙහෙම ලියා ගන්න. පෘථිවි පෘෂ්ඨය සමීපයේ නිදහස් කරන ලද වස්තුවක්
නිදහස් කරන ලද වස්තුවක් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් වැඩිවන ප්‍රවේගයෙන් යුතුව ගමන් කරයි. වැඩිවන ප්‍රවේගයෙන් යුතුව ගමන් කරයි. මෙසේ ගුරුත්වය යටතේ නිදහස් කළ වස්තුවකට මෙසේ ගුරුත්වය යටතේ නිදහස් කළ වස්තුවකට අයත් වන ත්වරණය ගුරුත්වජ ත්වරණය ලෙස හඳුන්වයි. අයත් වන ත්වරණය ගුරුත්වජ ත්වරණය ලෙස හඳුන්වයි. හරිද? එහෙනම් ඔයාලා මෙන්න මේ රූප සටහන චුට්ටක් ඇඳ ගන්න ඕනේ. ඔයාලට පේන්න දාන්න. ඔතෙන්ට මෙන්න මේ රූප සටහන පුටේ අඳින්න ඕනේ. හරි නේද? ඊ වැඩේ කරන්න ඊළඟට හරි. අපි මේ ටික ලියා ඇඳගෙන අවසන් නේද? right. අපි දැන් බලමු පෘථිවි පෘෂ්ඨයේ සිටලා ඉහළට වස්තුවක් විසි කරනවා. මෙන්න මේ විදිහට. පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා වස්තුවක් මම ඉහළට විසි කරනවා. හරි? වස්තුවක් විසි කරන්නේ u කියන ප්‍රවේගයෙන්. ඉහළට විසි කරනවා. පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා ඉහළට වස්තුවක් විසි කරනවා u කියන ප්‍රවේගයකින්. ඒක අපි පොඩ්ඩක් ලියාගමු උඩින් කරුවක් දාලා ලියාගන්න. පෘථිවි පෘෂ්ඨයේ සිට simple u ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට විසි කළ අංශුවක් සලකමු. සිරස්ව ඉහළට විසි කළ අංශුවක් සලකමු. හරි? සිරස්ව ඉහළට විසි කළ අංශුවක් සලකමු. ඒක ඔයාලා මෙන්න මෙතන ලියාගෙන ඇත. ඊට පස්සේ අපි බලනවා පහළ ඉඳලා ඉහළට තමයි මෙයාගේ අපි විසි කරන්නේ. හරි? පහළ ඉඳලා ඉහළට තමයි අපි විසි කරන්නේ. එහෙනම් අපි මේ අංශුව ගැන සැලකුවොත් මේ අංශුව ගිහිල්ලා යම් කිසි තැනක නවතින. හරි? යම් කිසි තැනකදී මේ අංශුව නවතින. ඒ කියන්නේ මෙයාගේ ඉහළට ප්‍රවේගය අපි අවසාන ප්‍රවේගයේ විදිහට සැලකුවා. නවතින්න පුළුවන්, තව යන්න පුළුවන්. හරි? මම මුලින්ම ඔයාලට දෙනවා මේ විසි කරපු අංශුවේ මෙයා ඉහළටම ගිහිල්ලා නවතින අවස්ථාව සලකනවා. සිරස්ව චලිතය වෙන එකේ ඉහළට ගිහිල්ලා නවතින අවස්ථාව සලකනවා. හරි? ඒ කියන්නේ මෙතනදී මම මෙයාව බිඳුව කරනවා. එයා නවතන. හරි? නවත්තන. එතකොට මෙයා ගිහිල්ලා තියෙන උස
simple h කියලා අපි ගමු. simple h කියලා අපි ගමු. හොඳින් මතක තියාගන්න. මෙහෙම අංශුවක් ඉහළට විසි කරාම ඒ අංශුව මෙතනදී නවතිනවා නම් එයා ගිහිලා තියෙන උස h කියලා අපි සලකමු. හරි? මට මෙන්න මේ h වල අගය හොයලා දෙන්න කිව්වොත්. h වල අගය හොයලා දෙන්න කිව්වොත්. අපි කොහොමද මේක හොයන්නේ? ඒකට කියන්නේ ඔයාලා එතනදී එක කියලා දාලා අපි කරමු. අංශුවේ ලියා ගන්න. එක කියලා දාලා ලියා ගන්න. දැන් ඔයාලා ඉස්සලා ලියපු එකට පස්සේ ආපහු එක කියලා දාලා ලියන්න. අංශුව කියලා. අංශුවේ කියන අංශුව එළඹෙන උපරිම උස. අංශුව කියලා දාගන්න. අංශුව එළඹෙන උපරිම උස. අංශුව එළඹෙන උපරිම උස. හරි ඒක ලියා ගන්න. එළඹෙන උපරිම උස. උපරිම උස කියලා කියන්නේ යාට ඊට වඩා උසට යන්න බෑ. ඒ කියන්නේ මෙයා එතනින් නවතින. එහෙනම් අපි ඉහළට දැම්මා ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගය u ම තමයි. ආරම්භක ප්‍රවේගය පුතේ u ම තමයි තියෙන්නේ. ඊළඟට මෙයාගේ අවසාන ප්‍රවේගය තියෙන්නේ කීයද? බිඳුව. අපි ඉස්සෙල්ලා රූප සටහනේ දුන්නා මෙයා ඉහළට යනවා. g කියනකොට අපි දාන්නේ ඍණ g කියලා. එහෙනම් ත්වරණය වෙනුවට අපි දාන්නේ ඍණ g කියලා. හරිද? ත්වරණය වෙනුවට දාන්නේ අපි ඍණ g කියලා. අපෙන් අහනවා පුතේ s වල අගය. ඒ කියන්නේ උපරිම උස අහන්න. ඒ කියන්නේ මෙන්න මේ h කියන එක තමයි හොයන්න තියෙන්නේ. u v a s නැති අගයක්. ඒ කියන්නේ t නැති සමීකරණය මොකක්ද? simple t නැති සමීකරණ මොනවද? v සමාන u ධන at වල t තියෙනවා. v වර්ග සමාන u වර්ග ධන දෙකක් s වල t නැහැ. මෙතෙන්ට අපි ගන්නවනේ පුතේ t නැති සමීකරණයක්. මොකද මේකේ t නැහැ නේ කොතනකවත්. ඊළඟ ඒකේ තියෙනවා. ඊළඟ අනිත් එක මොකද්ද? s සමාන u ධන v බෙදීම දෙක වතාවක් t. ඒක ගන්නත් බෑ. දෙවෙනි එක ගන්න පුළුවන් වුණා. v වර්ග සමාන u වර්ග ධන දෙකක් s. ඊළඟට අවසානට තිබ්බා s සමානයි ut ධන භාගයක් at වර්ග. ආව එකක් දුන්නා මම s සමානයි vt ධන භාගයක් at වර්ග කියලා. ඒක වැඩි පාවිච්චි කරන්නේ නැති නිසා අපි 1 2 3 4 කියන ටිකට අපි යමු. ඒකෙන් මේකට එන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට පැහැදිලිනේ. එන්නේ දෙවෙනි එක. හරි නේද පුතේ? එහෙනම් අපි බලමු මේකට අපි ආදේශ කරන්න ඕනි අපි සමීකරණ යොදන්න ඉහළට. දැන් මෙතන ත්වරණයත් ඇත්තටම පුතේ ඉහළට තියෙන්නේ. අපි ඉස්සලා කළා. හරි. ප්‍රවේගයත් ඉහළට තියෙන්නේ. අපි සමීකරණය ඉහළට දානවා. ඒතර එන්නේ v වර්ග සමානයි u වර්ගය ධන දෙකක් as. අපි ඉදා කතා කරා චලිත සමීකරණ. එදා අපි චලිත සමීකරණ කතා කරා. එතනදී කිව්වා චලිත සමීකරණ යොදද්දී අනිවාර්යයෙන්ම දිශාව යොදන්න කියලා. හරි නේද? එහෙම ඔයාලට මතකනේ. හරි. එහෙමනම් ඔයාලා මතක තියාගන්න ඕනේ චලිත සමීකරණයක් යොදද්දී අනිවාර්යයෙන්ම දිශාව යොදන්න ඕනේ කියලා. තේරුණා නේද? ඔව්. හරි. එහෙනම් ඔයාලා මෙන්න මේ කරුණ අමතක කරන්න නම් එපා. ඔන්න ඒ විදිහට අපි බැලුවොත් දැන් අපිට තියෙන්නේ මේකට ආදේශ කරන්න. හරි නේද? බලමු අපි මේකට ආදේශ කරලා. මෙතන එන්නේ බිඳුව. right? okay. ඊළඟට බලමු අපි මෙතන ආදේශ කරලා u වර්ග ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ ධන මම ධන කියන එක මෙතන ඍණ කරනවා හේතුව මෙතනට g එනවා නිසා. ඒකට අපිට එන්නේ 2g h කියලා තමයි ලැබෙන්නේ. හරි? ඔව්. ඊට පස්සේ ඊළඟට අපි ලියාගමු අංශුව උපරිම උසට එළඹීමට ගතවන කාලය හොයන්නේ කොහොමද කියලා. ඒක ලියාගන්න. අංක 2.
අංශුව උපරිම උසට එළඹීමට ගත වන කාලය අපි කොහොමද හොයාගන්නේ කියලා. අර මම කියපු අංශුව පහළ ඉඳලා ඉහළට ගමන් කරද්දී ඒ අංශුවට කොච්චර වෙලාවක් යනවද ඉහළම තැනට එන්නේ කියලා තමයි අපි හොයන්නේ. ඉතින් එතනදී ඔයාලා දන්නවා ඒකෙදී ඉහළට තියෙන u වල අගය දන්නවා. අපි අර ඉස්සලා තියෙන අගයන් මම ආයෙ නැවත ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලා දන්නවා මෙතනදී අපිට හොයන්න තියෙන්නේ t වල අගය තමයි හොයන්න තියෙන්නේ. එතනදී ඔයාලා බලන්න ඕනේ t අඩංගු පදයක්. t හොයන්න තියෙන්නේ. ඒතකොට t අඩංගු තියෙන සමීකරණය. ඒකට සමීකරණ තුනක් තියෙනවා. ඉතින් ඔයාලට ලේසි සමීකරණයක් පාවිච්චි කරන්න. t අඩංගු ලේසිම සමීකරණය මොකක්ද? t අඩංගු ලේසිම සමීකරණය මොකක්ද? ඔක ඔයාලා කියනවත් ඇති මේ එනකොට හසින් මම දන්නවා. ඔයාලා දන්නවා ඔයාලා හොඳින් මතක තියාගන්න සමීකරණ හතරක් නම් පුතේ අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න ඕනේ. හරි කමක් නැහැ. අමතකයි කියමුකෝ. මම ඒක මතක් කරවලා දෙන්නම් ටික ටික. ඒ කියන්නේ අපි ගණන් හදද්දී පුතේ මේවා මතක තියාගන්න නිකම්ම මතකයට එනවා. ඉතින් ඒකෙක් අපි දන්න ටික මතකේ තියෙන ටිකෙන් අපි වැඩක් කරගෙන යමුකෝ. දැන් මම අහනවා ඔයාලගෙන් t අඩංගු සමීකරණ වලින් අපි දන්න පහසුම ලේසි සමීකරණය මොකද්ද? ඔව් v සමානයි u ධන at. u ධන at මේක දාද්දිම ඔයාලට කිව්වා පුතේ දිශාවක් දාන්න කියලා. මතකනේ? එහෙනම් ඔයාලා මේක අනිවාර්යයෙන්ම මේකට දිශාව දාන්න මතක තියාගන්න ඕනේ. හරි නේද? එහෙනම් මම මොන වැඩේ කරනවා? ඔයාලා දන්නවා u වෙනුවට u ම තමයි තියෙන්නේ. ඊළඟට මෙතන තමයි ගැටලුව තිබුණේ. ඔව් මෙතන තමයි පුතේ අනිවාර්යයෙන්ම අපි දැනගත යුතු කරුණ. ත්වරණය වෙනස් වුණොත් මේ මුළු ගානම වෙනස් වෙනවා. හරි? ත්වරණය එතකොට ඉහළටනේ. ඉහළට කිව්වොත් ත්වරණය තියෙන්නේ මම ඔයාලට මුලින්ම කිව්වේ ඒකයි. ඉහළට තිබුණොත් අනිවාර්යයෙන්ම ඊට දාන්න ඕනේ. ඔන්න මතක තියාගන්න ඒක. ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? u වලගේ බිඳුව v වලගේ බිඳුවනේ. අවසාන ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් මෙතනදී t වලට අපි ගන්න පුළුවන් v එක මේ පැත්තට දාමු බලන්න. එතකොට මෙතන ඉතුරු වෙන්නේ u නේ. හරි. මෙතනින් ඊට පස්සේ g අරගෙන ඇවිල්ලා මම මෙතනින් ලියනවා. තේරුණා නේද ඔයාලට? බොහොම ලේසි වැඩක් තියෙනවා. ඒත් මෙතනදී අපි කියනවා අංශුව උපරිම උසට එළඹීමට. ඒ කියන්නේ මෙහෙම මම පහළ ඉඳලා ඉහළට විසි කරන අංශුව ඉහළම ලක්ෂයට යන්න ගත වෙන්නේ මේ වගේ කාලයක්. තාම කතා කරේ පුතේ ඉහළම ලක්ෂයට යන එක ගැන විතරයි. දැන් ඊළඟට ඕනනම් කතා කරන්න පුළුවන් ආපසු තමා විසි කරපු තැනටම එද්දි කොච්චර කාලයක් යනවද? ඒකට මේ වගේ දෙකුණයක් බොහොම සරල දෙයක් තියෙන්නේ. මේක ලියා ගන්නකෝ. හරි. ඔයාලා දැන් ලියාගෙන අවසන් නැති. ඊළඟට අපි යොමු වෙමු අපේ අංක 3 ලැබෙන්නේ ඔයාලට අංශුවේ පියාසර කාලය කියලා. අංශුවේ පියාසර කාලය කියලා තමයි ලැබෙන්නේ. මේකෙන් අදහස් වෙන්නේ පියාසර කාලය කියලා කියන්නේ අපි අංශුවක් මේ විදිහට අරගෙන අපි මේ අංශුව ඉහළට විසි කරලාට පස්සේ මේ අංශුව ඉහළම තැනකට ගිහින් ආපසු මෙතෙන්ට වෙනවා කියලා. මම මේක අනේ මූලික අවස්ථාව වෙනස් වෙන්න පුළුවන් ඉස්සරහට. හරි? අපි පියාසර කාලය කියලා කියන්නේ මෙයා අපි විසි කරපු තැනටම ආපසු එනවා නම් ඒ වගේ අවස්ථාවකදී එයාගේ පියාසර කාලය හොයාගන්නේ කොහොමද කියලා. හරි? අපිට මේකට අපේ අංශුවේ පියාසර කාලය කියලා කියන්නේ අංශුව ඉහළම ස්ථානයට ගිහිල්ලා නවතින ස්ථානට එන දෙක අදාළ කාලය. දැන් මේ වගේ තැනකදී මේක දෙකෙන් ගුණ කරලා අපිට එකපාරම ලබා ගන්න පුළුවන්. ඉහළට ගියා ආපහු එම ස්ථානට වෙනවා. ආපහු එම ස්ථානට එන්නේ නැත්නම් ඒකත් වෙනම කතා කරන්න පුළුවන්. හරි? අපි ලියාගමු පොඩි වගන්තියක් මේ විදිහට.
ලියා ගන්න. මාතෘකාව දාගෙන ලියා ගන්න අංශුවේ පියාසර කාලය කියලා. අංශුව ප්‍රක්ෂේපණය කළ මොහොතේ සිට අංශුව ප්‍රක්ෂේපණය කළ මොහොතේ සිට අංශුව ප්‍රක්ෂේපණය කළ මොහොතේ සිට අවකාශයේ රැඳී පවතින මුළු කාලය පුතේ චුට්ටක් ලියා ගන්න බෙගින් බොහොම හිමින් කියන්නේ අපහු කියනවා මේ ටික අංශුව ප්‍රක්ෂේපණය කළ මොහොතේ සිට අවකාශයේ රැඳී පවතින මුළු කාලය පියාසර කාලයයි. හරි චුට්ටක් ලියා ගන්න එකට මේ විදිහට දැන් මුළු චලිතයේ සැලකූ විට අංශුව නැවත ආරම්භක ලක්ෂ්‍යයටම වැටෙන බැවින් අපෝ මම කියන්නම් දැන් මුළු චලිතය සැලකූ විට අංශුව නැවත ආරම්භක ලක්ෂ්‍යයටම වැටෙන බැවින් මුළු විස්ථාපනය ශූන්‍ය වේ. මුළු විස්ථාපනය ශූන්‍ය වේ. හරි මුළු විස්ථාපනය ශූන්‍ය වේ. ලියාගත්තා නේද? මෙතනදී ඔයාලට මම අර කලින් ඉගන්වූ අංක 2 කතා කරොත් ඔයාලගේ නෝට් එක බලන්න මම අංක 2 කියද්දී අංශුව උපරිම උසට එළඹීමට ගතවන කාලය තිබුණා. එතකොට මේ ගැටලුවේ නම් පුතේ ඒ කාලය වගේ දෙගුණයක කාලයක් නියන්නේ පහළට එන්න ඉහළට ගිහිලා පහළට එන්න u බෙදීම g වගේ දෙකක් තමයි යන්නේ. ඉහළට u බෙදීම g පහළට u බෙදීම tt. ඒක අපිට කෙලින්ම මේක දෙකෙන් ගුණ කරලා ගන්න තිබුණා. නමුත් පුතේ දැන් අපි හැම වස්තුවක්ම විසි කරපු තැනටම ආපහු වෙන්නේ නැහනේ නේද? එතකොට අපි මේකට ගණන් හදන ක්‍රමයක් තියෙනවා. ඉතින් මෙතනදී මම සැලකුවා විස්ථාපනයේ බිඳුව නම්. ඒ කියන්නේ විස්ථාපනයේ බිඳුව වෙලා කියලා කියන්නේ අපිම මතක් කරගන්න වෙනවනේ පුතේ. මුලින්ම අපි ඉගෙන ගත්තානේ විස්ථාපනය ගැන. විස්ථාපනයේ බිඳුවයි කියලා කියන්නේ අපි ගමන් කරපු අංශුව නැවත එම පටන් ආරම්භක ස්ථානෙට පැමිණුනොත් නේ. නේද? ඒක දන්නවන්නම් අපි යමු ඉස්සරහට මෙහෙම. දැන් එතකොට එතනදී හොඳින් මතක තියාගන්න ඕනේ මේ ගානට මේ කොටසට මම මේ කියන්නේ විස්ථාපනයේ බිඳුවයි. ඔයාලට දැන් ඉස්සරහට අපි ගණන් හදනවා කියවනේ. හරි. එතකොට විස්ථාපනය මීටර් 5යි. විස්ථාපනය ඍණ 5යි. ඍණ 10යි. ධන 15යි. ඔය වගේ අගයන් එනවා. එතකොටත් ওই විදිහට ආදේශ කරන්න. කිසිම ගැටලුවක් නැහැ. හරි. මෙතන තමයි විස්ථාපනයේ බිඳුව විදිහට ආදේශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ආපහු හිටපු තැනටම එනවා. හරි. ආරම්භක වේගය කීයද? u නේ. හොඳයි. එතකොට ඉහළට ත්වරණය කීයක් තිබුණේ? ඔයාලා දැම්මනේ. මේව නම් ආයෙ ඔයාලට කවදාවත් අමතක වෙන්නේ නැහනේ. එයි පහළට ධන g ඉහළට ඍණ g. මේව කවදාවත් ආයෙ අමතක වෙන්නේ නම් නෑ ඔයාලට. මේවා හොඳින් මතක තියාගන්න දැන් හැකියාව ඔයාලට තියෙනවා. හොඳයි. අපි දැන් බලමු මේකට අදාළ සමීකරණ. පියාසර කාලය මම මෙතනදී ගන්නවා පුතේ කැපිටල් T කියලා ගන්නවා. හරි. කැපිටල් T තමයි හොයන්න තියෙන්නේ. හොඳයි. මේකේ නැති එක්කෙනා කවුද පුතේ? මේකේ නැති එක්කෙනා v නේද? හරි. v නැති සමීකරණය මොකක්ද? තේරුණාද කියපුදේ? මේකේ නැති එක්කෙනා කවුද? v නේ. එහෙනම් v නැති සමීකරණය මොකක්ද? alright. අවසාන සමීකරණය අපි හතරවෙනි එක s සමානයි ut ධන භාගයක් at වර්ගය. මතකනේ ඔයාලට මේක නේද? හොඳයි. අපි මේක දාන්ති පුතේ මතක තියාගන්න ඕනේ. මොන දිශාවටද මේක දැම්මේ කියලා ඉදිරියෙන් ලියන්නම ඕනේ. දැන් අපි ආදේශ කරලා බලමු පුතේ. මෙතෙන්ට ආදේශ කරනවා u කියලා. t capital T ඍණ භාගයයි g capital T වර්ග කියලා. හරි නේද පුතේ? ඊළඟට අපි මොකද්ද කරන්න ඕනේ? මෙතනදී අපිට පුළුවන් මේකේ පොදු සාධක මේක t ට කපන්න යන්න එපා.
මෙතනදී අපි පොදු සාධකයක් විදිහට t වතට ගත්තාම අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහට t වතට ගත්තාම u ඍණ භාගයයි gt සමානයි බිඳුවයි කියලා තමයි ලැබෙන්නේ. හරි නේද? බලන්න මෙතනදී. මෙතනින් t අකුරකුයි මෙතනින් t අකුරකුයි අපි ඉවතට ගත්තාම මෙතන ඉතුරු වෙන්නේ නැහැ t එකක්. හැබැයි මෙතන දෙකක් තිබුණ නිසා මෙතන එක t එකක් ඉතුරු වෙනවා. ඉතින් මම මේක බිඳුවට සමාන කරා. ඒ වෙනසක් වුන්නේ නැහැ නේද? ඒ විදිහටම තියෙනවා. ඔයාලට මතකද බලන්න අපි O level කාලේදී ඉගෙන ගත්තා මේ විදිහට තිබ්බහම නේද? සාධක දෙකක් නෙමෙයි තියෙන්නේ. එහෙමනම් අපිට මෙතනදී කියන්න පුළුවන් t සමානයි බිඳුව හෝ u ඍණ භාගයයි gt සමානයි බිඳුව කියලා අපිට කියන්න පුළුවන්. හරි නේද? දැන් අපි ඊළඟට බලමු මේක කොහොමද බලමු අපි කැපිටල් T උක්ත කරගන්නේ කියලා. හොඳයි. මෙතනින් පුතේ බලන්න u කියන එක එහා පැත්තට අරන් ගිහිල්ලා මේ දෙකෙන් ගුණ කරලා g වලින් බෙදමු. නේද? එතකොට එනවා අපිට 2u බෙදීම g කියලා. ඔන්න ඔය විදිහට තමයි අපිට ලැබෙන්නේ. එතකොට අපි කියන්නේ අංශුක පියාසර කාලයේ කවදාවත් බිඳුව වෙන්න විදිහක් නැහැ. හේතුව මොකද? එහෙනම් අංශුව එතනම තියෙන්න ඕනේ. අංශුවක් විශ්ලි කරා නම් අනිවාර්යයෙන්ම යාල t වලට බිඳුවට වඩා වැඩි අගයක් තියෙනවා කියන එක ඔයාලට හොඳට තේරෙනවා. ඒ නිසා පුතේ t වලට මෙන්න මේ ලැබෙන බිඳුවයි කියන එක අපි අහෝසි කරලා දාන්න ඕනේ. හරි නේද? තේරුණා නේද ඔයාලට? ඈ? ඔව් හොඳට තේරුණා. හරි. එහෙමනම් ඔයාලා මේක සටහන් කරගන්නකෝ. හරි නේද? හොඳයි. අපිට තව චූටි කොටසක් කරන්න තියෙනවා. මේ කොටස ඔයාලට මෙන්න මේ හතරවෙනි අංකයේ විදිහට සටහන් කරන්නම්. ඔයාලා අංක 4 විදිහට දාගන්න ඕනේ. මම මෙතනම ලියන්න පුළුවන්. ඔයාලා ලියලා අවසන් නම් මට මේක ඉවත් කරන්න පුළුවන්. මාතෘකාවක් දාගන්න හතරවෙනි එක දාගන්න. අංශුව බිම වදින ප්‍රවේගය. මට මෙතන සටහන් කරන්නත් පුළුවන් චුට්ටක් මෙහාට කරලා. ඔව්. මෙතනින් අපි ලියමු. හරි. මේ කැලේ ගමු අපි. හරි. හතරවෙනි එක නේද? ඔව්. අංශුව බිම වදින ප්‍රවේගය. හොඳයි නේද? හරි. අංශුව බිම වදින ප්‍රවේගය. එතකොට මේවා ගන්න එපා. ඉතින් අයින් කරන්නම්. හරිද? right. මේ නෑ මොකද මෙතනින් පස්සේ මෙහෙට අයින් කරන්නම් මම. right okay. අංශුව බිම වදින ප්‍රවේගය හොයන්න යන්නේ. එතකොට ඔයාලට තියෙන තත්ත්වයන් එක්ක බැලුවොත් එහෙම පුතේ ඉහළට තියෙනවා u සමානයි u. ඒ වගේම ඔයාලා දන්නවා a වලගේ ඍණ g. ඔයාලා දන්නවද බිම වදින වෙලාවට මෙයාගේ විස්ථාපනය දැන් මේකේ හැටියට කීයද? විස්ථාපනය කීයද මේකේ හැටියට නම් බිඳුව. හරි. අපෙන් අහනවා බිම වදින ප්‍රවේගය කියන්නේ අවසාන ප්‍රවේගයනේ අපෙන් අහන්නේ. අවසාන ප්‍රවේගය කියන්නේ බිම වදින්නේ මොන ප්‍රවේගයෙන්ද කියලා අපි අහනවා. එහෙනම් පුතේ මෙතනදී නැති අකුර මොකද්ද? u තියෙනවා, a තියෙනවා, s තියෙනවා, b තියෙනවා. මෙතන නැති අකුර මොකක්ද එහෙනම්? පුතේ අපිට හොඳට පේනවා මෙතන නැති t අකුර නැහැ කියලා. එහෙනම් හොඳින් මතක් කරගන්න ළමයි t අකුර නැති සමීකරණය මොකක්ද කියලා. පුතේ මතක ඉන්නවා අපිට v වර්ග සමානයි u වර්ගයේ ධන 2ක් as කියලා. පේනව නේද? හොඳයි. අපි ආදේශ කරමු මෙතන බිඳුවයි නෙමෙයිනේ. අපෙන් අහන්නේ බිම වදින ප්‍රවේගයනේ පුතේ. එහෙනම් මේක තමයි අපෙන් අහන්නේ. හොඳයි. එතන තමයි අපි අහන්නේ.
ඒතකොට v වර්ග සමානයි u වර්ගය. ඉතින් මෙතන s වගේ බිඳුව නිසා මේ ටික ඔක්කොම බිඳුව වෙලා යනවනේ. මම ඒක නොලිය ඉන්නම්. එහෙනම් v සමානයි ධන හෝරින u කියලා ලැබෙනවා. මේ සමීකරණ යොදද්දි මම ඔයාලට කිව්වා දිශාව දාන්න කියලා. අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම සමීකරණ යොදද්දි මේ දිශාව දාන්න ඕනේ. ඒ වගේම ත්වරණය දාද්දි එයාගේ ලකුණ සටහන් කරන්න ඕනේ. එතකොට ඉහළ දිශාවට තමයි මේ u තියෙන්නේ. u ඉහළ දිශාව නිසා එයාගේ ධන තියෙනවා. ඔයාලා හොඳින් මතක තියාගන්න. ඔයාලට හරිම ලේසි මෙයා ප්‍රක්ෂේපණය කරන්න පටන් ගන්න දිශාවට සලිත සමීකරණ යොදන්න පුරුදු වෙන්න. පැහැදිලිද කියන කතාව? ඒක අමතක වෙනවා නම් හොඳට ලියලා තියාගන්න. කවදාවත් අමතක කරන්න එපා. අංශුව මුලින්ම විසිකරන දිශාවට අපි සමීකරණය යොදන්න පුරුදු වෙන්න. ඒ වුණාද කියන දේ? අපි ඔන්න ආයෙත් කියනවා අපි අංශුව ඉහළට විසිකරනවා නම් ඔයාලා ඉහළට චලිත සමීකරණය යොදන්න. අංශුවම අතාරිනවා නම් පහළට ඔයාලා පහළට චලිත සමීකරණය යොදන්න. ඔයාලට එතකොට වෙනස් කරන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ත්වරණයේ ලකුණ විතරයි. පැටලෙන්නේ නැහැ, වරදින්නේ නැහැ. එහෙම නැති වුණොත් ඔයාලට u වල කියන්නේ g වල කියන්නේ ඕව පැටලෙන්න පුළුවන්. හරිද? මම ඔයාලට ඔන්න මේ ගැටලු තැන් තියෙන තැන් ඔයාලට ලිහලා දුන්නා දැන්. ටික ටික ලියාගෙන යන්න. මේවා පුතේ අමාරු දේවල් නෙමෙයි. ඒවා හරියම ලේසි දේවල්. හැබැයි මේවා අනාගත තියෙන්නේ ගොඩක් අය පුතේ. හරි? එහෙනම් ඔන්න මතක තියාගන්න අංශුව බිම වදින වේගය කොහොමද හොයාගන්නේ? මෙන්න මේ ආකාරයට දානවා. ඊළඟ සමීකරණයක් කොහොමද යොදාගන්නේ? අපි එකපාරම මොන සමීකරණය යොදන්නේ කියලා හරිම ගැටලුවක් එන්න පුළුවන්. එතකොට ඔයාලා කරන්න ඕනේ පුතේ මෙතන නැති අකුර මොකක්ද කියලා හොයාගන්න. නැති අකුරට අදාළ සමීකරණේ භාවිත කරන්න පුරුදු වුණා නම් වලට මේ සමීකරණේ තෝරාගන්න එක බොහොම ලේසි වෙනවා. දැන් මෙතනදී උත්තර දෙකක් කියනවා ධන u ඍණ u කියලා. සමීකරණේ ඊළඟට දැම්මහම ඊළඟට තමයි පුතේ ධන u කියන්නේ. එතකොට මෙයා ආපසු වෙන නිසා මෙයාගේ උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? ඊවලට එහෙනම් අපි ගන්න මෙතනදී v සමානයි ඍණ u කියන එක තමයි අපි ගන්න ඕනේ. එහෙනම් මෙයාගේ ඉහළට ඍණ u තියෙනවා පුතේ. හරි අපි ඉහළට දැම්මේ. එහෙනම් පහළට v පේනවා. දන්නේ පහළට උට නෑ පේන්නේ නෑනේ. මම ඉස්සරහින් ලියන්නම් මෙතනින්. අපි මේ විදිහට ගත්තාම ඉහළට මේක පේන්නේ නැද්ද? හරි මම ඒක ඔක්කොම ලියන්න මෙතනින්. මම උත්තර දෙක යනවා මේ විදිහට බලා ගන්න. v සමානයි මේක ඉහළටනේ. ඉහළට v කියන්නේ ඍණ u. පහළට v කියන්නේ පුතේ ධන u. මෙන්න මෙතනදී වාල් තියෙන්න ඕනේ බිම වදින ප්‍රවේගය u ප්‍රවේගයෙන් බිම වදිනවා. ඉහළට ඊතලයේ දාලා ලියුවොත් පුතේ ඉන u කියලා දාන්න ඕනේ. පහළට ඊතලයේ දාලා ලියුවොත් ඔයාලා ධන u කියලා සටහන් කරන්න ඕනේ. හරි නේද? මොනවා හරි ගැටලු තියෙනවා නම් පුතේ ඔයාලා මට chat එකට එවන්න. මම එතකොට ඔයාලට ඒ ගැටලු निराකරණය කරලා දෙන්න. දැන් අපි යමු වෙන පුතේ ගණන් හදන්න. චුටි බ්‍රේක් එකක් අරන් ඉන්න කැමතිද? මෙහිමම දිගටම යනවාද? චුට්ට මට chat එකට දාන්න. කෝකිල වැඩේ හරියට යනවාද? අපි උට නෝට් එකකුත් සටහනක් දාන්න. වෙනම අපි ගණන් ටිකට යමු. හොඳයි. මෙන්න මේ විදිහට පොඩි සටහනක් ලියා ගන්න. ඔයාලා මේ ටික ලියලා අවසන් නේද? මේ ටික ලියලා අවසන් කරාද ඔයාලා? හරි. අවසන් කරා කියලා හිතනවා. හරි. අවසන් කරා නම් අපි බලමු ඊළඟට. නෑ සර් තව බලමු මොකක්ද වෙලා තියෙන්නේ කියලා. right okay ඔයාලා ලියා ගන්නත් අවසන් නේද? එහෙනම් පොඩි නෝට් එකක් තියෙනවා දාගමු ඊට යටින්. ලියා ගන්න මේ විදිහට. ගුරුත්වජ වැදගත් කරුණක් විදිහට වැදගත් කියලා ලියා ගන්න කරුණු හතරක් තියෙනවා පුතේ. හතරම ලියා ගමු අපි. එහෙම ලියා ගන්න. හරි? යන්න. පළවෙනි තරුව ගුරුත්වජ ත්වරණය වස්තුවේ ස්කන්ධයෙන් ස්වායත්ත වේ. ගුරුත්වජ ත්වරණය වස්තුවේ ස්කන්ධයෙන් ස්වායත්ත වේ. ඒක තමයි පුතේ පළවෙනි තරුව. කරුණු හතරක් තියෙනවා. දෙවෙනි තරුව දාලා ලියා ගන්න. දෙවෙනි තරුව දාලා ලියා ගන්න මේ විදිහට එකිනෙකට වෙනස් ස්කන්ධ දෙකක්
එකිනෙකට වෙනස් ස්කන්ධ දෙකක් ගුරුත්වය යටතේ නිදහස් කළ විට ඒවා පෘථිවිය දෙසට ආකර්ෂණය කරන බලයන් ඒක පෑන පොඩ්ඩක් මාරු කරලා ලියා ගන්න තිබුණා නම් හොඳයි. මේකත් චුට්ට මේ කරුණ මේ කරුණ මේ පෑන මාරු කරලා ලියා ගන්න. ඔය බලයක් යලිවනේ ඊට පස්සේ බලයන් යලිවනේ ඊට පස්සේ එතනම ලියා ගන්න. එකිනෙකට වෙනස් වුවද කියලා ලියා ගන්න. පෑන මාරු කරලා. මම නැවත කියන්නම් පුතේ දෙවෙනි කරුණ මේ විදිහට. එකිනෙකට වෙනස් ස්කන්ධ දෙකක් ගුරුත්වය යටතේ නිදහස් කළ විට ඒවා පෘථිවිය දෙසට ආකර්ෂණය කරන බලයන් පෑන මාරු කරලා ලියා ගන්නවා. ඊට පස්සේ එකිනෙකට වෙනස් වුවද ආපහු පුරුදු පෑනට ලියා ගන්න. එම ස්කන්ධවල ඇතිවන ත්වරණය එකිනෙකට අපෝවර පෑන මාරු කරලා ලියා ගන්න. සමාන වේ කියන වචනේ දා ගන්න ඕනේ පෑන මාරු කරලා. right. විනාඩි 10කින් අපි ඔය කට් වෙන නිසා පුතේ චුට්ටක් ඒකෙන් ලියා ගමු. ඒකෙම චුට්ටක් තව ලියා ගන්න. එනම් ගුරුත්වය ත්වරණය නියත වේ. හරි. නියත වේ කියලා කියන්නේ පුතේ මේ පෘථිවිය ආසන්නය කියලා වරහන් ඇතුලේ දාගන්න. පෘථිවිය ආසන්නය ඊට ඇද වෙනස් වෙනවා. තුන්වෙනි තරුව ඉක්මන ලියා ගමු. සිරස්ව ඉහළට ප්‍රක්ෂේප කරනු ලබන වස්තුවක් ඒ මත පහළට ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය හේතු කොටගෙන පුතේ ලියා ගමු. ඒ මත පහළට ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය හේතු කොටගෙන ඒකාකාර මන්දනයකින් යුතුව ඉහළට ගමන් කර එක්තරා උසකදී මොහොතක් නිශ්චල වී යලිත් ගුරුත්වජ ත්වරණයෙන්ම පහළ වැටේ. ඉහළට ගමන් කිරීමේදී වස්තුව මත ඇතිවන ත්වරණය ඍණ ජීවේ. ඉහළට ගමන් කිරීමේදී වස්තුව මත ඇතිවන ත්වරණය ඍණ ජීවේ. එනම් මන්දනය ජීවේ. ඉංග්‍රීසි අකුරනේ. එනම් මන්දනය ජීවේ. ඒව දැන් මම පැටලී වගේ නම් ඉහළට ඍණ ජී කියලා විතරක් ලියා ගන්න. අපි ඉස්සරහට ඇඳපු රූපෙට මේ මම කිව්වේ. අවසාන පේළිය පුතේ අවසාන කරුණ චූට්ටයි තියෙන තව අපි ලියා ගමු. අවසාන තරු දාලා ලියා ගන්න මෙන්න මේ විදිහට ගුරුත්වය යටතේ සිරස් චලිතය සම්බන්ධ ගැටලු චලිත සමීකරණ මගින් විසඳීම වඩා පහසු වේ. කොච්චර වෙලාවක් තියෙනවද කියලා බලන්න අපිට ගාණක් දෙන්න පුළුවන්ද? පුතේ ඉන්ටර්වල් එකක් ඕනද? පොඩි බ්‍රේක් එකක් ගන්න අවශ්‍යද? විනාඩි 15ක විතර නැත්නම් මේ විදිහටම වාටක් ඉන්න පුළුවන්ද දිගටම? චුට්ටක් කියන්නේ
හරි අපි ගණක් හදමු නේද දැන් එහෙනම් දැන් ඔන්න කට්ටියම රෙඩි පිට ගණකට සූදානම් වෙලා ඉන්නේ අපි මේක කට් වෙයි සමහර විට ඒ කට් වෙනකන් අපි ගණ ලියාගමු මෙන්න මේ විදිහට සූදානම් හැමෝම චුට්ටක් ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙනවම දන්නේ නැහැ ඔයාලා මොනවද කොහොමද කියලා අහන දේවල් වලට චුට්ටක් ඔයාලා ප්‍රචාර දක්වන්න chat එකකින් හරි නැත්නම් ඔයාලට පුළුවන් නම් කැමරා ඔන් කරගන්න පුතේ ගොඩක් හොඳයි මට එතකොට මම පන්ති ඉන්නවා වගේ මට පේනවා එහෙම පුළුවන් නම් ඔයාලා ගොඩක් හොඳයි රයිට් ඔයාලා හරියද ලියාගෙන අවසන් නෝට් එක දැන් ගණක් හදමුද පුතේ කො කියන්න බලන්න ගණක් හදමුද අපි දැන් රයිට් ඕකේ අපි හදමු එහෙනම් පටන් ගමු මෙන්න මේ විදිහට ලියා ගන්න පළවෙනි ගාන ලියා ගන්න අංශුවක් නිශ්චලතාවයේ සිට අංශුවක් නිශ්චලතාවයේ සිට සිරස්ව පහළට අතහරින ලදී සිරස්ව පහළට අතහරින ලදී රෝමි ලක්කන් 1 රෝමි ලක්කන් 1 එහෙම නැත්නම් සිම්පල් A කියලා දැම්මත් කමක් නැහැ එහි ත්වරණය සොයන්න සිම්පල් A කියන්නේ එහි ත්වරණය සොයන්න සිම්පල් B තප්පර 3කට පසු ගමන් කර දුර සොයන්න සිම්පල් B තප්පර 3කට පසු ගමන් කර දුර සොයන්න හරි නේද පුතේ අපි බලමු දැන් සිම්පල් C කියන ප්‍රශ්නේ කොහොමද කියලා මීටර 70ක් ගමන් කළ පසු ඒ ප්‍රවේගය සොයන්න සිම්පල් D අපරිට මීටර 25ක ප්‍රවේගයක් කරා ළඟා වීම සඳහා ගත වන කාලය සොයන්න අපරිට මීටර 25ක ප්‍රවේගයක් කරා ළඟා වීම සඳහා ගත වන කාලය සොයන්න අවසාන කොටස පුතේ සිම්පල් E මීටර 300ක් පහළ වැටීමට ගත වන කාලය සොයන්න මීටර 300ක් පහළ වැටීමට ගත වන කාලය සොයන්න උදේ උත්තර ටික දාන්න පුළුවන් දඩ බඩ ගාලා නේද අර විනාඩියක් කාලයක් දෙන්න විනාඩියකට වඩා දෙන්න ඕන නම් එහෙමත් දෙන්න ඉක්මන් කරන්න ඊට පස්සේ මම මේ ගණන් ටික ඔයාලට හදලා දෙනවා හරි දැන් තියෙන්නේ පුතේ ඔයාලා ඉක්මන් කරන්න ඕනේ අන්තිම කොටස පුතේ කියන්න මීටර් 300ක් පහළ වැටීමට ගත වන කාලය සොයන්න මීටර් 300ක් පහළ වැටීමට ගත වන කාලය සොයන්න මීටර් 300ක් පහළ වැටීමට ගත වන කාලය සොයන්න හරි තව මිනිත්තු කිහිපයක් අපි ඇත්තේ එමොත් ඔයාලා නැවත වතාවක් සම්බන්ධ වෙන්න ඕනේ හොඳයි ඉක්මනින් හදන්න පුතේ මේක කට් වුණාට පස්සේ හරියට විනාඩි 5කින් මේක කට් වෙලා හරියටම විනාඩි 5කින් ඔයාලා ලොග් වෙන්න ඕනේ හරිද හරියටම ඔයාලා ඔලොස්සේ බලන්න විනාඩි 5කින් හේතුව තමයි ඔයාලා මේ ගාන හදලාම ඉන්නේ ඒතකොට තමයි මේ ගානේ උත්තරම රසය තියෙන්නේ හරි විනාඩි 5ක් කරන් අපි හදමු ඒක කට් වුණාට පස්සේ හරි කට් වුණාට පස්සේ විනාඩි 5ක් කරන් අපි හදලා පන්තිට ආපහු වෙන්න මම හරියට විනාඩි 5කින් කට් වුණාට පස්සේ හරියට විනාඩි 5කින් තමයි ආපහු zoom එක එන්නේ මම ඉතින් මේ කවුරු හරි නම් නකුණු නොකරපු ළමයෙක් ඉන්නවා චමද පිරිසසනේ සුගන්ධි පංචාලි හරි හතර හරි පංචාලියෙන් සටහන් වෙලා තිබුණේ පංචාලි හරි v නැති එකම සමීකරණයක් දන්නවා ඒ සමානයි ut ධන භාගයක් at වර්ගය හොඳයි අපිට s ගන්න තියෙන්නේ u දන්න නිසා මේක බිඳුව යනවා මම මේක ලියන්නේ නැහැ ඒ නිසා එතන භාගයයි 15ට ගමන් කරන නිසා මෙතන ධන 10යි හරි එතකොට එන්නේ මෙතෙන්ට භාගයයි 10යි ඒ කියන්නේ 3 වර්ගයයි
එහෙනම් මෙතන 5 ගුණ කිරීම උදේ වර්ගය කියන්නේ 9යි 45යි මීටර කියලා තමයි අපිට ලැබෙන්නේ සිම්පල් B වලට පිළිතුර. දැන් පුතේ අනිත් අය දාලා තියෙන උත්තර මොනවද කියලා චුට්ටක් බලමු අපි. හැමෝටම මම උත්තර දාන්න කියලා කිව්වා. දෙකට 45 හරි. තුනට alright. කවුද මේ සච්චින් ධනෝෂි right. CC ගණේ හොඳයි try කරලා තියෙනවා. උත්සාහය හොඳයි. තරත් ගොඩක් හොඳයි. හරි. හරි පුතේ. අපි තව දෙන්නෙක් නැහැ. බලමු නම් ලකුණු තව ටිකකින් බලමු. හොඳයි. ඊළඟට අපිට යන්න පුළුවන් අපේ සිම්පල් C කියන එකට. සිම්පල් C වලට යනවා අපි. සිම්පල් C එතනදී කියනවා මීටර් 70ක් ගමන් කළ පසු මේ ප්‍රවේගය සොයන්න. දැන් ඉතින් අංශුව පහළට මීටර් 70ක් කියනවා නම් මුලින් ආරම්භක ප්‍රවේගය දන්නවා. ඒක මම ඔයාලා දන්නවා. ඊට පස්සේ මොනවද දන්නේ? ත්වරණය දන්නවා. ත්වරණය දන්නවා පහළට 10යි. පහළට 10 නැත්නම් g. හරි. ඊළඟ මොනවද දන්නේ තව? s වලගේ 70යි. ඔව් 70යි තව මොනවද අපි අහන්නේ? මේ ප්‍රවේගය අවසාන ප්‍රවේගය තමයි අපි අහන්නේ. නොයි විදිහ. අපිට පුළුවන් UAS B කියන T නැති සමීකරණය B වර්ග සමානයි U වර්ග ධන 2x. හරි. V වර්ග සමානයි U වර්ග කියන්නේ බිඳුවයි. ඒ වරක් 10යි. එතන 70යි. V වර්ග කියන්නේ V වර්ග සමාන වෙනවා පුතේ 1400ට. එහෙනම් V සමාන වෙන්නේ කීයද? 37.4යි. 7.4යි ms ඍණ එක. right. ඔය විදිහට තමයි අපිට C කියන එක විසඳුම ලැබෙන්නේ. අපි යමු ඊළඟට D කොටසට. D කොටසේ උත්තරේ ලැබෙන පුතේ 2.5යි. E කොටසට උත්තරේ ලැබෙන්නේ මූල 60යි. එහෙම නැත්නම් 7.7යි. උත්තර නිවැරදි. උත්තර දාලා තියෙනවා ඔයාලා කාටද කෙනෙකුට උත්තර මාර්ගය ගැටලුවක් තියෙනවා නම් මට චුට්ටක් නැවත කියන්න. මම එහෙම වුණොත් ඒකට හදලා හැමෝම හදලා තියෙන නිසා මට ඒක නැවත හදන්න අවශ්‍ය නැහැ. හැමෝම කරලා තියෙනවා. right. okay. පංචාලි මොකද? පංචාලි මේ ටික හදන්න ඕනේ නෑ. ඔක්කොම තව දෙකක් තියෙනවා හදන්න. C D E. මේ දෙකත් හැදුවොත් හොඳයිද? මොකද කියන්නේ? අර නෝට් එක දාන්න තියෙන නිසා. right. ඊළඟ මෙතනදී A B C D. C හරි. දැන් D එකට එනවා අපි. ඔයාලට වීඩියෝ එකකුත් ලැබෙනවා. කොපිය දැන් මම හිතන්නේ මේ වැඩේ කරගෙන යනවා. ඒ නිසා පුතේ ඔයාලට නැවත ලේසි මේ පාඩම අපු බලන්න ඕන නම් වීඩියෝ එක චෙක් කරනවා නම් නැවත ඔයාලට මේවා ඉගෙන ගන්න හැකියාව තියෙනවා. D එනකොට යන්න බලන්න. D වලදී කියන්නේ මීටර 25ක් ප්‍රවේගයක් ළඟා කර සඳහා ගත වන කාලය සඳහන්. දැන් මේ අංශු පහට එනවා. පහට එද්දී මීටර 25ක දුරක් යනවා කියලා කියන්නේ. අපි දන්න විදිහට U දන්නවා බිඳුවයි. ඒ අනිශ්චිතතාවයෙන් අතාරින්නේ. පහළට A කියලා කියන්නේ 10යි. ඊට අමතරව මෙයාගේ කියනවා V අවසාන ප්‍රවේගයේ V සමානයි 25ක ලබා ගැනීම සඳහා යට ගත වන කාලය තමයි අපි ගන්නේ. එහෙනම් මෙතන පුතේ නැති අකුර මොකද්ද? නැති අකුර S අකුර නැති සමීකරණය කියන්නේ V සමාන යුදන AT කියන සමීකරණය. සමාන යුදන AT කියන සමීකරණය පුතේ. එහෙනම් අපි ගන්නවා මෙතන බිඳුවයි 10යි T. එතන 25යි. එහෙනම් T වල උත්තරේ පුතේ එනවා 2.5යි තප්පර. හොඳයි. ඔයාලට බොහොම පැහැදිලිව මේක තේරෙනවා. ඊළඟට අපි අවසානයකට යමු. මීටර 300ක් පාල ගැනීමට ගතවන කාලය සොයන්න. මම මෙතන නැවත ලියන්නේ නැහැ හැම දෙයක්ම. අත්‍යවශ්‍ය කොටස විතරක් ලියන්නම් අපි. ඒතර මේ S වලගේ විතරක් අපි ලියනවා. S සමානයි මීටර 300යි. අනිත් ඔක්කොම දන්නවා. මොනවද දන්නේ? U දන්නවා, A දන්නවා. එද U දන්නවා, A දන්නවා, S දන්නවා. මොකද නැත්තේ? T නැති සමීකරණය. එහෙම නේද? T නැති සමීකරණය මොකද අපිට ලැබෙන්නේ? U දන්නවා, A දන්නවා, S දන්නවා. අපි ගහනවා කාලය අහන්න. T තියෙන සමීකරණය ඕනේ අපිට. එහෙනම් අපිට ලැබෙන්නේ වෙන්නේ U A දන්නවා 10යි U දන්නවා බිඳුවයි අපි අහනවා කාලය. එහෙනම් මේක V සමානයි UT ධන භාගයක් AT වර්ගය. සමානයි UT ධන භාගයක් AT වර්ගය ආදේශ කරන්න. මේක බිඳුව යන පුතේ. මේ හැම වෙලාවෙම බිඳුව කරා ටික. ඒ නිසා S වලගේ 300යි. හරි 300යි. මෙතන භාගය 10යි කියන්නේ 5යි T වර්ගය. මෙතනින් T වර්ග සමාන වෙනවා 60යි. එතකොට අපිට 7.7යි කියලා කියන වර්ගමූලය තත්පර 7.7යි කියන එක ලැබෙනවා. හොඳයි. මොන විදිහට තමයි අපි පළවෙනි ගාන විසඳුම් කරා ගියේ. හොඳයි.
අපි තව ගානක් ලියාගමු මේ විදිහට. ලියා ගන්න සූදානම්ද? ඔව් ලියාගමු. ලියා ගන්න. පාලමක උඩ සිට ගෝලයක් අතහැරිය විට එය ජලය සමග ගැටීමට අපර 5ක කාලයක් ගත විය. සිබල් A ලියා ගන්න. සිබල් A පුතේ ලියාගත්තා නේද? මම කිව්ව වේගය වැඩිද? හරි? ලියාගත්තද? සුටක් කියන්න ලියාගත්තා නේද? මම කියන්න ඕනේද? හරි. කියන්න එකපාරක්. පාලමක උඩ සිට ගෝලයක් අතහැරිය විට ඒ ජලය සමග ගැටීමට තප්පර 5ක කාලයක් ගත විය. හරි නේද? සිබල් A ලියා ගන්න. ගෝලයේ ජලයේ වදින විට ප්‍රවේගය කොපමණද? සිබල් B ලියා ගන්න. පාලමේ උස ජල මට්ටමේ සිට කොපමණද? හරි. ඊළඟට ලියා ගන්න තව ගණක් අපි හදමු ලියාගමුද? කොහොමද? මේ ගාන හදලා ඉන්නත් පුළුවන්. හොඳයි. ඒක හදන්න. අපි ඊට පස්සේ තව ගණන් දෙන්න. right. හදන්න විනාඩි 2ක් වගේ දෙන්න ඈ. තකරව ගමු අද මම ක්‍රමයක් කරගන්න. හොඳයි. මේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ඒ කියන්නේ අතාරිනවා කියලා තියෙන්නේ තප්පර 5ක කාලයක් ගත වෙනවලු මෙන්න මේ ජල පෘෂ්ඨයේ මේ අංශුව වදින ප්‍රථම ගෝලයේ වදින. තප්පර 5ක කාලයක් ගත වෙනවලු. මේ ගෝලයේ වදින වෙලාවට ප්‍රවේගය තමයි අපි අහන්නේ. අපි දැන් දැනගන්න පහළට මෙයාගේ ත්වරණය කීයද? අපි මෙහෙම දාන්න අවශ්‍ය නැහැ. කෙලින්ම g කියලා ගන්න පුළුවන්. පහළට g. ඔන්න ඔය ටික සටහන් කරගන්න හැකියාව තියෙන්න ඕනේ දරුවෙකුට මුලින්. ඉතින් ඊළඟට බලනවා අපි ගෝලයේ ජලය වදින විට ප්‍රවේගය. සිම්පල් මෙතනින් හදමු ඉඳ තියෙන නිසා සිම්පල් A වල ගෝලයේ ජලය වදින විට v ආරම්භක ප්‍රවේගය u දන්නවා 0යි පහළට ත්වරණය අපි දන්නවා 10යි නැත්නම් g ඊළඟට කාලය දන්නවා අපි තප්පර 5යි අහන්නේ අවසාන ප්‍රවේගය තමයි අපි ගන්නෙ vtau v සමානයි u ධන at මොකද s නැති සමීකරණය v සමානයි u ධන at v වලගේ අපි අහනවා u බිඳුවයි ඒ කියන්නේ 10යි t t වෙන්නේ අපිට 5යි හරි නේද පුතේ ඒකට අපිට 50යි ms වෙන 1යි v කියලා ලැබෙනවා මොන ඔය විදිය තමයි සිම්පල් a වල උත්තරය අපිට ලැබෙන්නේ හොඳයි බලමු දැන් සිම්පල් b වලට කොහොමද අපි පිටුරක් ගන්න කියලා සිම්පල් b පාරමේ උස ජල මට්ටමේ සිට කොපමණද මෙන්න මේ උස අහනවා අපි හිතමු මෙතනදී උස h කියලා එකට අපි s වලින්ම ගමු අර විදියට ආරම්භක ප්‍රවේගය දන්නවා u දන්නවා බිඳුවයි දන්නවා අපි මේක මේ විදියට දාමු u දන්නවා ඊට පස්සේ ත්වරණය දන්නවා
හරි ඊළඟට කාලය දන්නවා තමා දන්නේ ඔය ටික ඇති අපිට අපෙන් අහනවා මේකේ S වලගේ අපෙන් අහනවා අපි ඕක තමයි අපි දැනගන්න ඕනේ මේකේ උස කල මට්ටමේ පාරමිතින උස මේකේ බලනවා UATS මේ ටිකෙන් අපිට නැති මොකද්ද V කියන එක තමයි නැත්තේ V නැති සූත්‍රය මොකද්ද සමානයි UT ධන භාගයක් AT වර්ගය සමානයි UT ධන භාගයක් AT වර්ගය එහෙනම් අපිට එන්නේ U කියලා කියන්නේ අපි දන්න බිඳුවයි ඒකට මම මේක බිඳුව කරලා දානවා කෙලින්ම ඒක නම් මම කතා කරන්නේ නැහැ මෙතන 10යි 5යි කියනවා 5යි කාලය අපි දන්නවා ඒකට 5යි කියලා ඒ වගේ අවස්ථාවකදී 5ේ වර්ගයයි S වලට එනවා ඒකට අපිට කියනවා 25 125යි කියලා අපිට ලැබෙනවා මීටර හොඳයි right තව ගණන් තියෙනවා ගොඩක් අමාරුවත් හම්බ වෙනවා ඉස්සරහට පුතේ මේක ලියාගෙන අවසන් නේද මම එහෙනම් තවත් ගණන් දෙන්නම් ඔයාලට හදන්න හරිද පුතේ හදු මෙන්න මේව ගන්න මහන්සි නේද වැඩ ගොඩක් කරලා තියෙනවා අපි මේක අවසාන ගාන විදිහට අපි අදට ගමු අපි ඊට පස්සේ ටියුට් එකක් දීලා තියෙනවා පුතේ ටියුට් එක හදන්න ඉතින් ඔයාලට ගොඩක් පැහැදිලිවම මම ටියුට්ස් කරන දවසට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි right එහෙනම් අපි ලියාගමු සූදානම්ද ඊළඟ ගානට ප්‍රශ්න අංක 3 ලියාගමුද කවුරුහරි මට කියන්න නැත්නම් ඔයාලා වීඩියෝ එකක් ඔන් කරලා තියාගන්න පුතේ එතකොට මට ලේසි වැඩේ ප්‍රශ්න අහන්න වෙනවා ඔයාලා ලියලා ඉවරයි නම් මට දැනගන්න පුළුවන් කවුරුහරි මට එක දාන්න ඕනේ පුතේ ඔව් chat එකක් දාලා තියෙනවා හරි බලමු හරි කියලා දාලා තියෙනවා නේ right okay එහෙනම් අපි ඔන්න ලියනවා ප්‍රශ්න අංක 3 ගෝලයක් තප්පරයට මීටර 30ක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරන ලදී සිරස්ව ඉහළට පුතේ ඉහළට හරි ආපහු ලියා ගන්න ගෝලයක් තප්පරයට මීටර 30ක ප්‍රවේගයෙන් සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරන ලදී හරි right එහෙනම් symbol A ඒ නගින උපරිම උස සොයන්න symbol A symbol B එම උස යාමට ගත වන කාලය සොයන්න ලේසි වෙයි ගන්න right දැන්වත් උත්තර සමහරයගේ හිතේ බැවෙනවා ඇති right okay ප්‍රශ්නයක් නැහැ අපි හදමු symbol C ලියා ගන්න මේ විදිහට මුල් ලක්ෂ්‍යයට පැමිණීමට ගත වන කාලය සොයන්න D කොටස අවසාන කොටස ඒ ප්‍රවේගය තප්පරයට මීටර 16ක් වන විට ගත වී ඇති කාලය සොයන්න අපි තව ගානක් ලියා ගමු මේ විදිහට ප්‍රශ්න 4 කොච්චර වෙලාවක් තියෙනවද කියලා පොඩ්ඩක් මම බලලා කියන්න මේ කටෙන් right අපි 4 වෙනි එකට යමු 4 වෙනි ගාන පොළවේ සිට මීටර 25ක් උස ලක්ෂයක සිට සිරස්ව පහළට ස්කන්ධයක් අතහරින ලදී. අපි කටුව කැටයක් වගේ හිතමු නේද? ස්කන්ධයක් අතහරින ලදී. මොකක් හරි දෙයක් අතහරිනවා. හරි? මීටර 25ක් උස ලක්ෂයක ඉඳලා. simple A simple B දෙකයි තියෙන්නේ. simple A ලියා ගන්න. ඒ පොළවේ වැදීමට ගතවන කාලය සොයන්න. right? ඒක තමයි simple A කියලා කියන්නේ. එහෙනම් ලියා ගන්න ඊළඟ simple B ඒ පොළවේ වදින ප්‍රවේගය සොයන්න. මම ආයි කියන්නම්. ප්‍රශ්නය ආපහු කුල ඉඳලා පොළවේ සිට මීටර 25ක් උස ලක්ෂයක සිට සිරස්ව පහළට ස්කන්ධයක් අතහරින ලදී. simple A ඒ පොළවේ වැදීමට ගතවන කාලය සොයන්න. simple B ඒ පොළවේ වදින ප්‍රවේගය කොහොමද? right? තව ගණන් ඕනද? තව ගණන් තියෙන ගොඩක් තියෙනවා. හදනවා නම්
අපි මං කරා ඊළඟට අපි ටියුට් එකට ගියා නම් ගොඩාක් පහසුයි ඔයාලට. මොකද තව මේක ගණන් තියෙනවා ගොඩාක් තියෙනවා. මට ඔයාලා ටියුට් එකක් ගෙදරට එවන්න තිබුණා නම් ඔයාලට මුළු දවසෙම හදන්න ගණන් දෙන්න පුළුවන්. හරි. මගේ මේ දැන් යාන්ත්‍ර විද්‍යාවේ මේක චලිතය කියලා කොටසේ ටියුට් එකේ මගේ තියෙනවා පිටු විතරක් තියෙනවා. කීයක් තියෙනවද? හරිද? එතකොට පිටු 20ක් තියෙනවා නේද? මේ චලිතය කියන කොටසේ මගේ තියෙන පිටු 20ක් තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ඒතකොට ආඩේ ටියුට් එකේ වන්න තිබුණා නම් මට මෙච්චර මේ කිව ඉන්න ඕනේ නැහැ. ටියුට් එක ගත්තා පුතේ අර ප්‍රශ්න ගන්න කතා කරගෙන යනවා. ලීසි. අපිට මෙච්චර කාලය ගත වෙන්නේ නැහැ. හරි නේද? මම කියලා තියෙනවා ඔයාලට. ඉතින් ටියුට් එකක් වල දෙන්න තිබුණා නම් ඒක හැබැයි ටියුට් එක වල ෆෝන් එක දාලා තියලා හරියන්නේ නැහැ. ඒක කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඒක කල්පනා කරා අපි ඉස්සරහට දවසකදී කොකිල මේ දැන් අපි මේ ගණන් ටික අපි